ඔය සාදරයෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රස්ටිං බිල්ඩ් එකකට. ඔයාගේ සිස්ටම් එකටත් අලුත්ම genuine Windows 10 key එකක් ගන්න. ඔයාට කරන්න තියෙන්නේ cdkoffers.com වෙබ්සයිට් එකට යන්න පල්ලෙහා link එක පාවිච්චි කරලා මෙතනදී ඔයාට ඔයාගේ Facebook එහෙම නැත්නම් Google profile එකෙන් log වෙන්න පුළුවන්. මේ විදිහට log වුණාට පස්සේ Windows 10 buy කරන්න ගියාම ඔයාට පුළුවන් CK2.0 කියන කෝඩ් එක දාලා මෙතනදී ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න. මේ පේමන්ට් එක ඔන්ලයින් ඔයාට ඔයාගේ Visa එහෙම නැත්නම් Master එහෙම නැත්නම් PayPal account හරහා සිද්ධ කරන්න පුළුවන් බොහොම පහසුවෙන්ම. මේ විදිහට ලබා ගන්න කී එක බොහොම පහසුවෙන්ම ඔයාට ඔයාගේ Windows version එක activate කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් cdkoffers.com link එක පල්ලෙහා ඇති ගිහිල්ලා ඔයාටත් මේක දැන්ම මිලදී ගන්න පුළුවන්. ඉතින් අද මේ බිල්ඩ් එක මම කරන්න යන්නේ ඇයි සහ මේ බිල්ඩ් එකෙන් ටිකක් දේවල් පැහැදිලි කරන්න ඕගොල්ලන්ට බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේක බජට් බිල්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. PC Guide LK channel එකෙන් ඔයගොල්ලෝ දන්නවා දිගටම වගේ high end builds තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා බජට් එකකට බිල්ඩ් කරනවා නම් හොඳ performance තියෙන system එකක් තෝරගන්නේ කොහොමද? components තෝරගන්නේ කොහොමද කියන එක ගැන පොඩි walk through එකක් එක මේ බිල්ඩ් එක කරන්න හිතුවා. ඉතින් මේ බිල්ඩ් එක ඔයාලට ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එඩිටිං, ග්‍රැෆික් ඩිසයිනිං, ඒ වගේම ග්‍රැෆික් කාඩ් එක අපි චුට්ටක් උඩ එකකට ගියොත් සල්ලි ඉතුරු කරගෙන ගේමින් වලට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක මම මෙතනදී කියන්නම් මේ PC එක හදන්නේ ග්‍රැෆික් ඩිසයිනිං කරන මල්ලි කෙනෙකුට. ඉතින් මෙතනදී මේ බිල්ඩ් එකට අවශ්‍ය කරන හැම දෙයක්ම අරගෙන තියෙන්නේ Nanotech Computer Solutions එකෙන්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලා කැමති shop එකකින් කොටේෂන් එක ගන්න අරගෙන ඔයාගේ බිල්ඩ් එක කරගන්න. පළවෙනියටම අපි මෙතනදී තෝරගෙන තියෙනවා Intel Core i5 10400 කියන CPU එක. ඉතින් මේක තෝරගන්න හේතු කීපයක්ම තියෙනවා. පළවෙනි දේ තමයි graphic designing වලට ආපුවම අපිට සාමාන්‍යයෙන් කෝස් 4ක් තියෙන සිස්ටම් එකක් හොඳටම ඇති. ඔයා Photoshop designing වගේ නම් කරන්නේ මේ ගන්න සිස්ටම් එක තව කාලයක් පාවිච්චි කරන්න. ඒ වගේම අවශ්‍යයි නම් එයාට video editing වලට වගේ වුණත් 6 core 12 thread processor එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ processor එකේ අපිට තියෙනවා 10400F කියලා කියන්නේ F අකුරෙන් කියන්නේ මෙතනදී මේකේ onboard graphic නැහැ කියන එක. ඉතින් මෙතනදී integrated graphics නැති නිසා අපිට මේ බජට් බිල්ඩ් එකකට ගියාම ප්‍රධානම දේ තමයි මේකේ මුදල. එහෙම නැත්නම් මේකට යන වියදම අපි අඩු කරගන්න ඕනේ. ඉතින් මේ වෙනකොට මාකට් එකේ Intel i3 එකක් ගත්තොත් රුපියල් 25000ක් වගේ මුදලකට තමයි i3 එක තියෙන්නේ. i3 එකෙත් F එක නැහැ. onboard graphic තියෙන එක තමයි තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මේ Core i5 එක මේ බිල්ඩ් එක කරන 2021 අප්‍රේල් මාසේ වෙද්දී මේක යන්නේ රුපියල් 30000කට. ඉතින් දැනට ඔයා බජට් බිල්ඩ් එකක් කරනවා නම් ඔයාට ගන්න පුළුවන් හොඳම value එකක් තියෙන processor එක කියලා මේක කියන්න පුළුවන්. මොකද AMD Ryzen එකකට ගියොත් ඔයා අනිවාර්යයෙන්ම 40000කට උඩ තමයි Ryzen 5 එක තියෙන්නේ. ඉතින් මෙතනදී මම කියන්නේ performance අතින් නෙවෙයි. performance වලින් පුංචි වෙනසක් තියෙනවා Ryzen සහ Intel වල. හැබැයි budget gaming build එකකට යනවා නම් එහෙම නැත්නම් budget editing build එකකට යනවා නම් රුපියල් 30000ක් කියලා කියන්නේ ඔයාට රුපියල් 15000ක්ම ඉතුරු වෙනවා. ඉතින් budget build කියලා කියන්නේ දේවල් නිකන් එකතු කරගෙන දාන එකක් නෙවෙයි. මේ විදිහට තමන්ගේ planning එකේ ඉඳලම හැම දෙයක්ම හරියට තෝරා ගැනීම. ඉතින් ඒ නිසා මම තෝරගන්නවා මේ 10400F processor එක. ඉතින් ඊළඟට මම තෝරගත්ත motherboard එක B460 Pro VDH Wi-Fi කියන board එක. ඉතින් මේක සාමාන්‍යයෙන් මම තෝරගන්න හේතු කීපයක්ම තියෙනවා. ප්‍රධානම හේතුව තමයි මේ motherboard එක අපිට යනවා නම් මේක තව budget තවදුරටත් budget විදිහට වාට හදන්න ඕන නම් ඔයාලට මේ B460 කියන chipset එකට යන්න අවශ්‍ය නැහැ. මේක ඕනම brand එකකින් ගන්න තියෙනවා B460 එක. ඔයාලට H410 කියන motherboard එකක් රුපියල් 18000කට ගන්න පුළුවන්. ඉතින් මේක ඇතුලේ මෙයාගේ budget එක ඇතුලේ මේ build එකේදී Wi-Fi පහසුකමක් දෙන්න. ඒ වගේම chipset එක පැත්තෙන් අපිට B460 කියලා කියන්නේ mid range එකේ chipset එකක්. සම්පූර්ණයෙන්ම RAM slots 4ක් dual channel විදිහට configure කරගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම තියෙන motherboard එකක් විදිහට මම මේක තෝරගත්තා. මේකේ මිල වෙන්නේ රුපියල් 24500ක්. ඉතින් motherboard එක handle කරන්න කලින් මම මගේ band එක දාගන්නවා. මේක දාලා තියෙන්නේ මම earth වෙන්න system casing එකට. ඉතින් මේ band එක ඔන්න PC Guide LK එකේ build වලදී ගෙන්න ගන්න පුළුවන් වුණා පාවිච්චි කරන්න. ඉතින් මේක බොහොම පහසුවෙන් ඕගොල්ලන්ට පේනවා ඇති. මොකක් හරි කොහෙට හරි යන්න උනොත් මේක ගලවන්න පුළුවන්. අනිත් වෙලාවට
මේක දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ බෑන්ඩ් එක මම පාවිච්චි කරන්න ගත්තේ දැන් ටික කාලෙක ඉඳලා වීඩියෝස් ගොඩක් ඔයගොල්ලන්ට අරගෙන ආවෙ නැහැ. හැබැයි බෑන්ඩ් එකක් අර්ත් කරන්න අවශ්‍යම නැහැ ඇන්ටි ස්ටැටික් බෑන්ඩ් එකක්. මේක නැත්නම් ඔයා බිල්ඩ් එක කරන්න යද්දි සෙන්සිටිව් කම්පොනන්ට්ස් අල්ලද්දි අනිවාර්යයෙන්ම ඔයාගේ කේසින් එක කරන්ට් එකට ෆික්ස් කරලා ඔන් කරලා තියෙන කේසින් එක යකඩ කේසින් එක ඇල්ලුවා නම් අර්ත් වෙන්න හොඳටම ඇති. ඉතින් මේ බෝඩ් එක ගැන මම කතා කර හිටියේ. මේ බෝඩ් එකේදී අපිට තියෙන දේ තමයි කූලිං VRM එකට වෝල්ටේජ් රෙගියුලේෂන් වලට යම් කිසි ප්‍රමාණයකට තියෙනවා. සාමාන්‍යයෙන් H14 බෝඩ් එකක් ඒ වගේම ගොඩක් බේසික් බෝඩ් වලට ආපුවම මේ වගේ කූලින් කිසිම දෙයක් නැහැ. ඉතින් මේක ටිකක් හොඳ පහසුකමක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපිට built in Wi-Fi පහසුකමක් තියෙනවා. ඉතින් ඊළඟට මගේ focus එක RAM එකට තියෙන. ඉතින් සාමාන්‍යයෙන් අපි Intel build එකක් කරද්දී i5 10400F කියලා කියන්නේ 2666 MHz ස්පීඩ් එකක් තියෙන RAM එකක් හොඳටම ඇති. හැබැයි මෙතනදී මම තෝරගෙන තියෙන PNY RAM එක 3200 MHz ස්පීඩ් එකක් තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේක 2666න් වැඩ කරනවා. මෙතන තියෙන දේ තමයි මේ වෙනකොට මේ බිල්ඩ් එක කරන 2021 ඇප්‍රිල් මාසයේ වෙද්දී මම දේවල් තෝරගත්තේ මේ බිල්ඩ් එකට 8GB RAM එකක් 11500ක් විදිහට තමයි මිල තියෙන්නේ. ඉතින් ඒ නිසා මම 8GB එක ස්ටික් එකක් තෝරගන්නවා. මෙතනදී සාමාන්‍යයෙන් බජට් බිල්ඩ් එකක් කිව්වම මෙයාට 16GB RAM ඕනේ කියලා එකපාර 16GB යන්න අවශ්‍ය නැහැ. අපේ ෆෝකස් එක තියෙන්න ඕනේ performance එක වැඩි කරන්නේ කොහොමද? ලේසියෙන් වාට විකුණ ගන්න බැරි එහෙම නැත්නම් ගන්න බැරි දෙයක් තමයි processor motherboard කියලා කියන්නේ. ඉතින් එතනදී RAM එක 8GB වලට යන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද තව ස්ටික් එකක් ගන්න පුළුවන්. ARN එකපාර 16GB kit එකක් මේ වගේ දාගන්න එක වගේ බජට් එක වාට අත්‍යවශ්‍ය දේවල් වලට ෆෝකස් වෙන්නේ නැති වෙන්න ප්‍රධානම දෙයක් වෙන්න පුළුවන්. ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් 8GB RAM එකක් අපි පාවිච්චි කරනවා. ඒ වගේම තමයි අපේ boot drive එකට අපි Lexa 250GB NM610 කියන NVMe SSD එක තෝරගන්නවා. මෙතනදී මේ SSD එක 250GB එක මේ වෙනකොට රුපියල් 10000ක මුදලකට තමයි මාකට් එකේ ගන්න තියෙන්නේ. මේක මම තෝරගන්නත් ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි NVMe කියලා කිව්වම මේකේ තියෙන ස්පීඩ් එක වෙනස්. ඒ වගේම මේක ගන්න පවර් එක වෙනස්. M.2 කියන ඉන්ටර්ෆේස් එකෙන් අපිට මේ විදිහේ M.2 drives ಜಾති දෙකක් එනවා. එකක් තමයි normal SATA mode එකේ තියෙන drive එක. අනිත් එක තමයි NVMe එක. NVMe එකට ආපුවම මේකෙත් විවිධ speeds තියෙනවා. ඉතින් මේක අපි ගත්තොත් මෙතනදී දාලා තියෙන්නේ read සහ write speed එක 2000ක් සහ 1200ක් වගේ ගානක්. read speed එක හැම වෙලේම වැඩි, write speed එක අඩුයි. සාමාන්‍යයෙන් මේකම අපි හිතුවොත් Samsung වගේ drive එකක් ගත්තොත් මේ read write speed එක දැන් ඔයාලට මම screen එකේ දාන්නම් සෑහෙන වැඩි. එහෙම වුණාම සිද්ධ වෙන්නේ මේ chips මේ තියෙන SSD chips ටික රත් වෙන මේකේ controller unit එක මේ හැම දෙයක්ම රත් වෙනවා වැඩියෙන්. මොකද සාමාන්‍ය SSD එකකට වඩා වැඩියෙන් current එකක් ගන්නවා, වැඩි වේගකින් වැඩ කරනවා, heat එක වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රධානවම ඔයා SSD එකක් ගද්දී එතනදී ඔයා NVMe එකක් ගන්නවා නම් වඩාත් සැලකිලිමත් වෙන්න. මොකද NVMe එකක් සාමාන්‍ය Celsius අංශක 70කට විතර රත් වෙන්න පුළුවන්. ඒ රත් වීම තුළ life time එක සෑහෙන අඩු වෙන්න පුළුවන් මේ chips වල. ඉතින් මෙතනදී අපේ motherboard එකේ NVMe වලට ඔයගොල්ලන්ට පේනවා ඇති අපිට heat spreader එකක් නැහැ. මේ drive එකටත් heat spreader එකක් නැහැ. ඉතින් මේකේ තියෙන read write speed සාපේක්ෂව අඩු නිසා සහ අපි අරගෙන තියෙන කේසින් එක ඒ වගේම මෙතනදී අපි පාවිච්චි කරන normal cool එක එක්ක airflow එකක් තියෙන නිසා මේක පාවිච්චි කරාට කමක් නැහැ. ඒ වගේම තමයි මේ තියෙන සිස්ටම් එක top of the line සිස්ටම් එකක් නෙවෙයි. ඒ නිසා ඔයාට Samsung NVMe එකකට යන්න අවශ්‍ය නැහැ. ඔයා සාමාන්‍යයෙන් 8 core සිස්ටම් එකක් වගේ හදනවා නම් එතනදී හොඳම NVMe එකක් read write speed එක Mbps 5000ක් 6000ක් තියෙන වැඩියෙන් රත් වෙන drive එකක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාගේ සිස්ටම් එකට ප්‍රධානම වැදගත් වෙන්නේ සාමාන්‍ය NVMe එකක් සහ top of the line NVMe එකක් boot වෙන වෙලාව තප්පර එකක් දෙකක් වෙනස් වෙයි. හැබැයි ඔයා එකපාර වැඩ ගොඩක් කරද්දි apps කීපයක් open කරගෙන ඒ දේවල් එක්ක deal කරද්දි තමයි අපිට හොඳම NVMe එකක් ඕන වෙන්නේ. ඒ නිසා ඒ වැරද්ද කරන්න එපා. ඔයාට සාමාන්‍ය හොඳට ඉඩ තියෙන 250GB මෙතනදී Adobe Suite එක install කරලා Windows install කරලා ඊට පස්සේ desktop එකේ දේවල් ටිකක් save කරගන්න හොඳම ප්‍රමාණවත්
250GB ඩ්‍රයිව් එක ඒක මම තෝරගෙන තියෙනවා. ඉතින් මෙතනදී hard drive එකක් තෝරගද්දී budget build එකකදී ඕගොල්ලන්ට යන්න පුළුවන් හොඳම sweet spot එක තමයි 2TB කියලා කියන්නේ. 1TB drive එකක් 8500ක් වෙද්දී 2TB drive එකක් වෙන්නේ 12500ක්. ඉතින් මේක සෑහෙන වාසිය. ඔයාලට තව රුපියල් 4000කට තව ටෙරාබයිට් එකක්ම hard එකට ඇඩ් වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් RAM එකෙන් වගේ කට් කරලා පස්සේ වාට RAM එකක් ගන්න පුළුවන්. හැබැයි තව hard එකක් දාන්න යන එකට වඩා මේ විදිහට පුංචි gap එකකින් 2TB ගන්න පුළුවන් නම් ඒක ඔයාට වැදගත් වෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි ප්‍රධාන components අතරට එන්නේ. ඒ වගේම මේ system එක power up කරන්න මම Corsair CV450 power supply එකක් ගන්නවා. 80+ bronze තමයි අපිට මේ price range එකට ආපුවම තියෙන්නේ. ඉතින් මේකේ මිල රුපියල් 8500ක් වෙන්නේ. සාමාන්‍යයෙන් මේක ගොඩක් හොඳ power supply එකක්. ගොඩක් build වලට පාවිච්චි කරලා තියෙනවා මම පෞද්ගලිකව. ඒ වගේම තමයි මේකේ efficiency rating එක ගැන සහතික වෙලා තියෙනවා 80+ bronze certificate එක හරහා. ඉතින් සාමාන්‍යයෙන් 50ක වගේ load එකකදී efficiency එක උපරිම ප්‍රමාණයක් මේකේ යනවා කියලා මෙතනදී අපිට දාලා තියෙනවා fan noise level එක. මේ හැම දෙයක් එක්කම අපිට සාමාන්‍යයෙන් මේ build එකට යන watt ප්‍රමාණය සම්පූර්ණ power එකත් එක්ක මේක හොඳටම ප්‍රමාණවත් power supply එක efficiency rating එකක් 80+ කියන එක අනිවාර්යයෙන්ම තියනවාද කියලා බලන්න මම මේ ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ දේවල් එක්ක ඊට පස්සේ කතා කරන්න අවශ්‍ය වැදගත්ම දේ තමයි අපේ graphic card එක. graphic card එක මේ වෙනකොට graphic cards වල ඔයාලා දන්නවා මිල ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකට ප්‍රධානම හේතුවක් තමයි මේ වෙනකොට හැම දෙයක්ම ඉලෙක්ට්‍රොනික චිප් නිෂ්පාදනය කරන්න ඕන කරන අමුද්‍රව්‍ය අඩු වෙලා තියෙනවා මාකට් එකට. හිතුවට වඩා වැඩි ඩිමාන්ඩ් එකක් අලුත් graphic card, bitcoin mining මේ හැම දෙයක් එක්කම ඇති වුණාම graphic card අපි දකිනවා සෑහෙන ගොඩක් මිලදී ගන්නවා. ඒ වගේම වාහන මිලදී ගන්නවා. මේ හැම දෙයක් එක්කම ගොඩක් තැන්වල කටයුතු එන හිටලා තියෙනවා කියලා තියෙනවා මේ chips නැති නිසා. ඉතින් මේකම තමයි අලුත් AMD Nvidia card වලට සිද්ධ වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් රුපියල් 35000ට තිබ්බ 1650 card එක දැන් අපිට මිලදී ගන්න නැහැ. ඒ වගේම 1660 වගේ card එකක් සාමාන්‍යයෙන් 55000ට වගේ තිබ්බ එක දැන් 70000කට කිට්ටු වෙන්නම මිල වැඩි වෙලා තියෙනවා. මේ වගේ මිල වැඩිවීමත් එක්ක දැනට මාකට් එකේ අපිට ගන්න පුළුවන් කාඩ් එකක් විදිහට GTX 1050 Ti කාඩ් එක තමයි තියෙන්නේ. ඉතින් මේක මම personally recommend නොකරපු කාඩ් එකක් මෙච්චර කල්. මොකද අවුරුදු 2කට ආසන්න කාලයක් මේ කාඩ් එක පරණයි. හැබැයි මේ වෙනකොට Nvidia සමාගම කියලා තියෙනවා ඒගොල්ලෝ මේ 1050 Ti කාඩ්ස් ආයි මාකට් එකට දාන්න පටන් ගන්නවා කියලා. මේ තියෙන චේන්ජ් එකත් එක්ක ගොඩක් දෙනෙකුට කාඩ් එකක් ගන්න බැරි නිසා ඉතින් අපි හිතමු මේ කාඩ් එකේ මිල සාපේක්ෂව අඩු මට්ටමක තියෙයි කියලා හැමෝටම ගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මේ වෙනකොට මේක රුපියල් 38000ක් වෙනවා. මීට මාස 3-4කට කලින් ඒ කියන්නේ 2020 අන්තිම වෙද්දී අපිට 1650 කාඩ් එකක් රුපියල් 40000ක් වගේ වෙද්දී 35000ක් 40කට ගන්න පුළුවන්කම තිබ්බා. ඉතින් මේ බජට් බිල්ඩ් එකේ අපි තෝරගන්න කාඩ් එක තමයි 1050 Ti කියලා කියන්නේ. මෙතනදී කියන්න අවශ්‍ය දේ තමයි සාමාන්‍යයෙන් ඔයාලට graphic designing වලට video editing වලට මේ කාඩ් එක හොඳටම ප්‍රමාණවත්. හැබැයි 1650 කියලා කියන්නේ අලුත් ආකිටෙක්චර් එකක් යටතේ අලුත් කාඩ් එකක්. ඒකකට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට කියන්න ඕන තව දෙයක් තියෙනවා budget build කියලා. ඔයගොල්ලන්ට GT 710 වගේ කාඩ් එකකට යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට එහෙම බජට් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් i5 onboard graphic තියෙන processor එකක් ගන්න. GT 710 කියලා කියන්නේ ඔයාගේ processor එකේ graphic නැත්නම් ඒක ගන්න පාවිච්චි කරන කාඩ් එකක් විතරයි. නැතුව GTX සහ GT කියන කාඩ් වල ලොකු වෙනසක් තියෙනවා. GT කියලා කියන්නේ Nvidia ලගේ series එකේ ආපුවම gaming වලට නෙමෙයි නිකන් display output එකක් ගන්න අවශ්‍යයි නම් එන graphic adapter එකක් විතරයි, extension එකක් විතරයි. ඒක ලොකු serious graphic designing වගේ දේවල් වලට ඒ වගේ කාඩ් එකකට වියදම් කරනවට වඩා Intel onboard graphic තව රුපියල් 5000ක් විතර දාලා ගන්න එක හොඳයි. රුපියල් 11000ක් විතර වියදම් කරනවට වඩා. ඉතින් මේ දේවල් එක්ක අපි අපේ build එකට යනවා. ඒ වගේම තමයි මෙතනදී අපි තෝරගන්න කේසින් එක වෙන්නේ MSI කේසින් එක Mag Forge 100M කියන එක. මේකට මම MSI 24-inch IPS monitor එකක් එකතු කරලා තියෙනවා. keyboard mouse Logitech 1500ට එන කොම්බෝ එක එකතු කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම අපේ සම්පූර්ණ මුදල 1,80,000ට අඩුවෙන් තමයි
තියෙන්නේ මේකේ components list එක මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඕගොල්ලන්ට මේ ටිකෙන් quality එක සහ performance කියන හැමදේම balance වෙලා තියෙනවා. පුළුවන් නම් 2666 RAM එකක් හොයාගන්න. වාට 7000කට 8000කට තව ටිකක් price එක cut down කරන්න පුළුවන්. හැබැයි මම මේ දේවල් තෝරගද්දි මේ budget එක හදන්න 8GB RAM එකක් සාමාන්‍යයෙන් 11000 11500 අතර තිබ්බේ. ඉතින් ඒකදී මම මේ RAM එක තෝරගත්තා. ඉතින් එහෙමනම් මම හිතනවා මේ තුල මම ඔයාලට කියලා දුන්නා කියලා බජට් බිල්ඩ් එකකට දේවල් තෝරගන්නේ කොහොමද? ඇයි අපි Intel එකකට යන්නේ රුපියල් 10000ක් 15000කට කිට්ටු අපිට මෙතනින් සේවිං එකක් තියෙනවා AMD එකකට යනවට වඩා. හැබැයි වීඩියෝ එඩිටිං වලට යනවා නම් ෆුල් ටයිම් වීඩියෝ එඩිටිං ඔයාලට Ryzen එකකට යන එක වඩාත් හොඳයි. ඒක efficiency එක වැඩි නිසා. නමුත් මෙතනදී i5 එක graphic designing gaming වගේ දේවල් වලට වැඩිපුර ඔයාලට යොදා ගන්න පුළුවන් හොඳ ඔප්ෂන් එකක් කියලා කියන්න පුළුවන්. දැන් තියෙන මාකට් එකේ pricing මේ හැම දෙයක් එක්කම. මෙතනදී ඊළඟ දේ තමයි heat sink එක. ඉතින් heat sink එක ගැන කියන්න ගියොත් මේ Intel heat sink එක සාමාන්‍යයෙන් අපේ processor එකත් එක්ක එන stock cool එක සාමාන්‍ය විදිහට මේක cool කරගන්න ඇති. හැබැයි ඔය දවස පුරාම gaming කරනවා නම් එහෙමත් නැත්නම් මේක දවසට 100%ක් stress එකේ යන ප්‍රමාණය වැඩි වෙන විශේෂයෙන් video editing rendering වගේ එතනදී ඔයාලට liquid cool එකක් නෙවෙයි සාමාන්‍ය air cool එකක් Cooler Master වගේ එකක් පාවිච්චි කරනවා. හොඳ 120mm fan එකක් තියෙන copper heat pipes තියෙන එතනදී ඒක ගොඩක් වැදගත් වෙනවා processor එක boost turbo boost එකේ වැඩ කරන්න. මොකද turbo boost එක කියලා කියන්නේ හොඳ power එකක් හොඳ cooling එකක් තියෙනවා නම් වැඩ කරන auto overclock වීමක් processor එකේ. ඉතින් මෙතනදී මතක් කරන්න අවශ්‍ය දේ තමයි මේ විදිහට අපි heat sink එක mount කරගන්න යද්දී processor එක උඩින් Intel system වලදී අපිට තියෙනවා මෙන්න මේ locks 4. මේ locks 4 අපි lock කරගන්න ඕනේ ප්‍රතිවිරුද්ධ දිශාවේ තියෙන locks දෙකක් එකපාර මේ විදිහට pressure එක දාලා. මොකද ඒ හරහා අපිට මේ තුල අපේ thermal paste එක හරි විදිහට පැතිරිලා යයි කියන එක සහ සමාන force එකක් අපේ processor එක සහ heat sink එක මතට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට lock වුණාට පස්සේ අපිට මේක එහා පැත්ත හරවලා බලන්න පුළුවන් මෙන්න මේ ප්ලාස්ටික් කොටස මැද්දෙන් කළු පාට lock එක එළියට ඇවිල්ලාද තියෙන්නේ කියන එක. ඉතින් මේක Intel system වලදී ගොඩක් ලේසි අපිට mount කරගන්න. ඉතින් ඊළඟට අපිට තියෙන්නේ අපේ M.2 NVMe drive එක mount කරගන්න අපේ motherboard එකට. ඉතින් මෙතනදී අපි බලමු කොහොමද මේක mount කරගන්නේ කියලා. ඉතින් අපේ NVMe එක mount කරගන්න විවිධ ක්‍රම තියෙන්න පුළුවන් motherboard එක අනුව, motherboard එකේ brand එක අනුව මේ විදිහට අපි mount කරගන්න යද්දි දැන් මෙතන අපිට heat spreader එකක් එහෙම නැත්නම් heat sink එකක් නැහැ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. මම මේක මෙතන fix කරාම අපේ processor එකේ air flow එක මේ fan එකෙන් මෙතනට එනවා. ඒ වගේම සම්පූර්ණ system එකේ air flow එක එනවා. මේ හැම දෙයක්ම අපි බලන්න අවශ්‍යයි. ඉතින් මේක අපිට පුළුවන් බොහොම පහසුවෙන් මෙන්න මේ විදිහට mount කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් RAM එකක් 3200 වුණා කියලා අනිත් ස්පීඩ් වලින් වැඩ නොකර තියෙන්නේ නැහැ. මෙතන තියෙනවා compatible with කියලා 3200 MHz 3000 2933 2800 2666 2400 2133 මේ ඔක්කොටම මේක compatible වෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. අනිත් RAMs වල මේක ගහලා තිබෙන්නේ නැති වුණාට මේ විදිහටම තමයි වැඩ කරන්නේ. 3200 කියලා 3200ම නෙමෙයි. ඊට අඩු ස්පීඩ් වලදී වුණත් මේක මේ RAMs සාමාන්‍යයෙන් වැඩ කරනවා. ඉතින් ඊළඟ දේ තමයි මෙතනදී අපි RAM එකක් දානවා නම් මෙතන කොහොමද අපේ RAM slot එක හොයාගන්නේ කියන එක. ඉතින් ඔයාලට පේනවා ඇති සමහර විට මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන අපිට පුංචි මාකින් එකක් දාලා තියෙනවා. මේක motherboard එකෙන් motherboard එකට වෙනස් වෙන්න පුළුවන්.
මම හිතනවා ඔයාලට පේනවාද කියලා. මේකෙන් කියන්නේ අපේ dim 1 එක මේක ඊට පස්සේ dim 2 ආයසරයක් තියෙනවා dim 1 2 කියන එක. මෙතනින් ඔයගොල්ලන්ට දාලා දෙනවා ෆස්ට් දාන්න ඕනේ dim 2 කියන එක. කියන්නේ 1 මෙතනදී කලර් කෝඩින් කරලා නැහැ. මේ දෙක එක මේ දෙක දෙවෙනි එක. පළවෙනි එක සහ දෙවෙනි එක. ඉතින් මෙතනදී අපිට දාලා දෙනවා dim 2. ඒක තමයි පළවෙනියටම පොපියුලේට් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ 1 2 3 4 කියන තැන් වලට ආවම එතනදී පළවෙනියටම අපි පොපියුලේට් කරන්න ඕනේ මෙන්න මේ දෙක. ඉතින් මෙතනදී අපිට සුදුසුම තැන වෙන්නේ මෙන්න මේ RAM slot එක. මේක වගේ motherboard manual එකේ සමහර විට motherboards වලදී මේක වෙනස් වෙනවා. ඉතින් ඒක ප්‍රැක්ටිකලි ඔයා දෙයක් assemble කරද්දි ටෙස්ට් කරද්දි එන දෙයක් මිසක් මෙන්න මෙහෙමයි කියලා නීතියක් නැහැ. සමහර විට motherboard manual එකේ දාලා තියෙනවා මේක මෙතනට දාන්න, එහෙම නැත්නම් මෙතනට දාන්න ඔය විදිහට එක ස්ටික් එකක් දානවා නම්. ඒ වගේම තමයි ඊළඟට ඔයාගේ RAM එක තියෙද්දි බය වෙන්න එපා මොන පැත්තද දාන්න අවශ්‍ය කියලා. මෙන්න මේ විදිහට RAM එක තියලා බලන්න. මෙතන අපිට පුංචි කැපුමක් තියෙනවා. නච් එක කියලා අපි මේකට කියන්නේ. මේක හරියටම මේ motherboard එකේ තියෙන මේ ස්ලොට් එකට නච් එකට ගැලපෙන්න අවශ්‍යයි. මෙන්න මේ පුංචි නෙරුමට. ඉතින් මේක ඒ විදිහට ඔයා මැච් කරන්නේ නැතුව තද කරන්න ගියොත් හානි වෙන්න පුළුවන් RAM module එකට. තියලා බලන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක හරියටම දැනගෙන මෙන්න මේ විදිහට ලොක් කරගන්න. ඉතින් ප්‍රධාන assembly එක ඉවරයි. අපේ processor එක NVMe එක RAM එක mount කරගෙන තියෙන්නේ. මෙතනින් එහාට අපිට තියෙන්නේ power supply එක case in එකට mount කරගන්න. ඒ වගේම ඊට පස්සේ අපේ graphic card එක දාලා cable in ටික කරගන්න. right on එහෙනම් අපි අපේ සිස්ටම් එක පළවෙනි පාරට ඔන් කරන්න යන්නේ. ඉතින් BIOS එකේ පුංචි දේවල් ටිකක් ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න අවශ්‍යයි. ඉතින් පළවෙනි පාරට සිස්ටම් එක ඔන් කරා ඔයගොල්ලන්ට පේනවා ඇති motherboard එකේ අපි fan දෙක දීලා තියෙන කෙලිම motherboard එකේ connectors වලට. ඉතින් පළවෙනියටම අපිට screen එකේ අපේ MSI එහෙම නැත්නම් ඔයා ගන්න brand එක අනුව delete key එක එහෙම නැත්නම් F1 key එක press කරන එක keyboard එකේ. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති CPU එක 2.9 GHz DDR speed එක 2133 MHz විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි දාලා තියෙන සිස්ටම් එකට 3200 MHz speed RAM stick එකක්. මෙතනදී අපිට ආයි බලා ගන්න පුළුවන් 8GB තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය 2666ට ගන්න අපිට අවශ්‍ය වෙනවා RAM එක 2666 විදිහට වෙනස් කරන්න. right අපි මේක on කරලා තියෙන්නේ. දැන් අපිට තියෙන keyboard එකේ F10 එක press කරන්න. press කරලා මේක restart කරන්න. right ඔයගොල්ලන්ට පේනවා ඇති XMP profile එක on කරාට පස්සේ ඔන්න RAM එක 2666 MHz වලට අවිල්ලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අදාන RAM එක මොකක් වුණත් XMP profile එක on කරේ නැත්නම් ඒ board එකේ default යන්න පුළුවන් stable අඩුම speed එකට තමයි 2133 හෝ 2400 කියන speed වලට යනවා. XMP profile එක හරහා extreme memory profile එක හරහා තමයි ඒ processor එකෙන් support කරන 2666ද 3600ද කියන එක අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. right එහෙමනම් මෙතනදී අපි බලන්න යන්නේ performance ගැන මේ system එකේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් පළවෙනි දේ අපේ task manager එක ගත්තොත් 3ක් 2ක් වගේ තමයි CPU එක වැඩ කරන්නේ. මම මෙතනදී මගේ blender
benchmark එක CPU benchmark එක on කරගන්නවා. අපි මේ විදිහට blender benchmark එක on කරගත්තට පස්සේ මම මේක ටිකක් විතර screen එකේ පැත්තකට ගන්නම්. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් CPU utilization එක memory එක 2GB අරගෙන තියෙනවා. package එකේ temp එක 40 48 අතර තමයි තියෙන්නේ. 40 තමයි idle විදිහට තියෙන්නේ. core frequency එක 1.7 GHz වලට අඩු වෙනවා. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් කොහොමද අඩු වෙන්නේ කියලා 1 GHz වලටත් minimum ගිහින් තියෙනවා. 4.08 වලට maximum ගිහින් තියෙනවා. ඒත් එක්කම process එකේ cache frequency එක මේ දේවල් වලින් අපි ඊළඟට බලන්න ඕනේ package TDP එක. ඉතින් සම්පූර්ණයෙන්ම අපේ system එකේ මේකේ onboard graphic නැහැ. CPU එකේ power එක මේ වෙනකොට watt 7ක් විදිහට තමයි යන්නේ. ඉතින් මේ watt 7ත් එක්ක මම තව චුට්ටක් මේක මෙන්න මේ විදිහට හදාගත්තොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොන විදිහටද මේ graph එකේ දේවල් තියෙන්නේ කියලා. මෙතනදී අපිට තියෙන්නේ temp එක දම් පාටින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක කොතනද දැන් තියෙන්නේ කියලා පල්ලෙහාට යනවා 40 තියෙන්නේ 40 කියන line එකේ. ඒත් එක්කම මේ තියෙන CPU utilization එක core frequency එක max core frequency එක. ඉතින් CPU එක පාවිච්චි වෙන අනුව තමයි frequency එක අඩු වැඩි වෙන්නේ. දැන් මම කරන්න යන්නේ සම්පූර්ණ threads 6ම වැඩ කරන විදිහට මේකේ rendering එකක් දාන්න. ඒ දාන ගමන් අපේ utilization එක බලන්න watt 77කට මේක යනවා. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට power limit throttling එකක් පෙන්නනවා. watt 65කට මේක throttle වෙනවා. CPU utilization එක 100ක් වෙද්දි ඒ හා සමානවම දැන් ඔන්න 100ක් වෙලා තියෙන CPU utilization එක max core frequency එක 4 GHz විදිහට තමයි දැන් අපිට පෙන්නන්නේ. ඉතින් ඒක 3.7 වලට වෙනස් වුණා. මෙන්න මේ විදිහට තමයි Intel CPU එකකදී දේවල් සිද්ධ වෙන්නේ. දැන් අපිට package temp එක 72ක් විදිහට පෙන්නනවා මෙතන. ටිකෙන් ටික වැඩි වෙගෙන යනවා. ඉතින් airflow එක හොඳට තියෙනවා නම් එන stock cool එකෙන් මේ විදිහට සාමාන්‍ය cooling එකක් Celsius අංශක 70ක් 75ක් අතර cool එකක් ලබා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම system එකේ තමත් හොඳ airflow එකක් තියෙනවා නම් ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් මේ විදිහේ දෙයක් ඔයා 3D එහෙම නැත්නම් video rendering වගේ දෙයක් කරද්දි තමයි සාමාන්‍ය real life එකේදී සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේ විදිහට game එකක් play කරද්දි Photoshop එහෙම නැත්නම් Illustrator වගේ දේවල් වලින් artwork එකක් design කරද්දි හැම core එකක්ම මෙන්න මේ විදිහට 100%ක් utilize වෙන්නේ නැහැ. ඒක වට බොහොම පැහැදිලිව බලා ගන්න පුළුවන් ඔයා වැඩක් කරද්දි CPU එක 100%ක් විදිහට මෙන්න මෙහෙම සම්පූර්ණයෙන්ම කොයි වෙලාවෙවත් යන්නේ නැහැ. මේක ටිකක් වැඩ කරනවා අඩු වෙනවා. මේ විදිහට තමයි graphic designing වලදී යන්නේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මෙතනදී අපි බලන්නේ මේක extreme උපරිමයට push කරාම මොන විදිහටද යන්නේ කියලා. ඉතින් අපේ දැන් තියෙන setup එක අනුව අපිට Celsius අංශක 80කට යටින් 75කට දැන් ඔයගොල්ලෝ පේන තියයි 73ට ගියා. 75කට යටින් අපිට මේක සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී මේ ටෙස්ට් එක කරද්දි තියාගන්න පුළුවන්. ඉතින් මේක අනිවාර්යයෙන්ම කරලා බලන්න ඔයගොල්ලෝගේ සිස්ටම් වලත් මොන විදිහටද ටෙම්ප් එක තියෙන්නේ කියලා. මේක 80ට වැඩියෙන් යනවා නම් එතනදී ඔයා සාමාන්‍යයෙන් ගේම් එකක් ගහනවා වගේ දෙයකදී මෙච්චර රත් වෙන්නේ නැහැ. නමුත් මේ වගේ බර වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම ටෙම්ප් එක 80න් පල්ලෙහා තියෙන එක ගොඩක් හොඳයි කියන එක අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍යයි. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති මම කියපු දේ අපේ hard drive එක DE විදිහට මම හදාගෙන තියෙනවා අපේ 2TB hard drive එක. මෙතනදී hard drive එකේ උෂ්ණත්වය Celsius අංශක 38ක් විදිහට පෙන්වන්නේ. ඒ වගේම අපේ NVMe Lexa drive එක Celsius අංශක 44ක් විදිහට පෙන්වන්නේ. ඉතින් මේක තව read write speed වැඩි drive එකක් ඔයා පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම Crystal Disk Info කියන tool එක දාලා බලන්න මෙතන temp එක කීයද යන්නේ කියලා. ඔයාගේ laptop එකේ එහෙම නැත්නම් desktop එකේ තියෙන NVMe drive එකේ temp එක සාමාන්‍යයෙන් 60ක් 70ක් අතර යනවා නම් ඔයා වැඩක් කරද්දී වගේම මේ විදිහට තියෙද්දි එක්ක කේසින් එකේ airflow එකේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාට thermal pad එකක් එහෙම නැත්නම් heat sink එකක් ඒක උඩින් නැතුව ඇති. ඉතින් සාමාන්‍යයෙන් 55 60 අතර ප්‍රශ්නයක් නැහැ. නමුත් 70 වගේ එක්ස්ට්‍රීම් වලට යනවා නම් එතනදී උපරිම ටෙම්ප් එකට ඒක යනවා කියන්නේ ඔයාගේ ලයිෆ් ටයිම් එකේ SSD එකේ ඉක්මනින්ම අඩු වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී බිල්ඩ් එකේ ලස්සන කියලා පෙන්වන්න දෙයක් නැහැ. මෙතන සම්පූර්ණයෙන්ම තියෙන කේස් එකේ මේ තියෙන අපි කේස් එක තෝරගත්තේ ඊටමත් හොඳට ඉඩකඩ තියෙන කේසින් එකක් අවශ්‍ය වෙන නිසා නැත්නම් මේකත් ඊටමත් අඩු මුදලක
සිස්ටම් එකකට යන්න තිබුණා. නමුත් එයාෆ්ලෝ එක ප්‍රධානවම බැලුවා. ඒ වගේම හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙන අඩු මිලට තියෙන කේසින් එකක් අපි ඊළඟට බැලුවා. ඉතින් මේ දේවල් හින්දා තමයි මේ කේසින් එක තෝරගත්තේ. ඉතින් මේ තමයි ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ බජට් එකක් ඇතුලේ උපරිම පර්ෆෝමන්ස් ගන්න පුළුවන් විදිහට සිස්ටම් එකක් බිල්ඩ් කරනවා නම් බලන්න අවශ්‍ය දේවල් 2021 අප්‍රේල් මාසෙ වෙද්දී. ඉතින් මේ සමහරට ඉදිරියේදී වෙනස් වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් මේ ගැන වගේ අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් channel එකට subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.